නිවන්ත උදෑසනක් වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ පාද ස්පර්ශය ලැබූ කැලණිය ඓතිහාසික පුදබිමේ සිට මේ පින්බර උදෑසන අපි ඔබව මුණ ගැහෙන්නේ ඔබේ සිත් සතන් වලට බුදු සිසිලක් ලබා දෙන්නටයි. සිද්ධාර්ථ කුමාරයා මහාමායා කුස පිළිසිඳ ගැනීමේ සිට අබිනිෂ්ක්‍රමණය ප්‍රථම ධර්ම දේශනාව ආදී වන බොහෝ කරුණු රැසක් ඓතිහාසික ශාසනික සිදුවීම් රැසක් සිදු වුණු ඇසළ පුන් පොහෝදා අද දවස පුරාම අපි සූදානමින් සිටිනවා ඔබේ සිතට බොදු සිසිලක් ලබා දෙන්නට. අපේ වැඩසටහනේ ඔබට දවස ආරම්භයේදීම ධර්ම කාරණා රැසක් අපේ වැඩසටහන පුරා අපි කියා දෙනවා විවිධ ප්‍රශ්න අසමින්. ඉතින් අද අපේ ප්‍රශ්නවලට දහම ඇසුරින් පිළිතුරු ලබා දීම සඳහා වැඩම කොට සිටින ස්වාමීන්ද්‍රයන් වහන්සේව අපි নমස්කාර පූර්වකව පිළිගන්නටයි සූදානම් වන්නේ. හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම විහාරවාසී මැදිරිගිරියේ පූජපාද අපේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට සිටිනවා. අවසරයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේව අපි හැමදෙනාම নমස්කාර පූර්වකව පිළිගන්නේ. සජිත් අදත් අපිට පුළුවන් මේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ත පරිශ්‍රයේ සිට මේ වැඩසටහන අපූර්වට ගෙන එන්න. ඔව් දිනුෂා ඔබ මතක් කළා වගේම තරුණ සිතට බොදු සිසිල මේ වැඩසටහන් මාලාව ආරම්භ කරපු දවසේ ඉඳන් අද පටන් විකාශය වූ වැඩසටහන් අතර අද සුවිශේෂී දවසක් බවට පත් වෙනවා. මම හිතන්නේ බුදුන්ගේ පාදස්පර්ශය ලැබූ පුදබිමක සිට කැලණිය විහාරස්ථාන භූමියේ සිටයි අද දවසේදී අපි තරුණ සිතට බොදු සිසිල මේ වැඩසටහන ගෙන ඒමට සූදානම් වෙන්නේ. ඉතින් නිවසේ සිට අපත් සමගින් එකතු වෙන ඔබත් සමගින් අපි සූදානම් මෙතෙන් සිට අදත් මේ දහම් කතිකාවත ආරම්භ කරන්න. මුදිත ඔව් සජිත් මම හිතන්නේ සෝබා දහමේ සිසිල විඳින ගමන් තමයි අද දවසේදී මේ හැම කෙනාම සඳහන් කළා වගේ දහම් සිසිලට ඔබේ ආලින්දයට අපි සමීප කරන්නේ. ඉතින් වෙනදා වගේම අපි බලාපොරොත්තු වෙනවා තරුණ පිරිස විතරක් නෙවෙයි බාල වැඩිහිටි මේ හැම දෙනාම බොහොම සදහැ සිතින් යුක්තව අපිත් එක්ක එකතු වෙලා ඉඳී කියලා. ෆාතිමා. ඔව් මුදිත වෙනදා වගේම අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා තරුණ තරුණියන් වගේම බාල මහලු හැමදෙනාම අපිත් සමග එකතු වෙයි කියලා විතරක් නෙමේ ජාති ආගම් වශයෙන් වෙන් වුණත් අද දවසේදී මේ පුන් පොහෝ දින සියලු දෙනාටම ධාර්මික කරුණු ළඟා කර දෙන්නට අපි ස්වාමින් වහන්සේ සමගින් සූදානම්ෙන් සිටිනවා. ඔව් ෆාතිමා. තරුණ තරුණියන් විදිහට විතරක් නෙවෙයි සමාජයේ වෙසෙන වයස් ભેදයක් නැතුව ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව අපි හැම කෙනෙකුටම විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට සමහර වෙලාවට හිතනවා මේ ප්‍රශ්න අපිට निराකරණය කරගන්න බෑ කියලා. හැබැයි ටිකක් හිතලා බැලුවොත් හොයලා බැලුවොත් මේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් එහෙමත් නැත්නම් විකල්ප අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි සෝදානම් වෙන්නේ වයස් ભેදයක් නැතුව අපි හැම කෙනෙක්ම මුහුණ දෙන ගැටලු වලට ධර්මානුකූල විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා කතා බහ කරන්නේ. ඉතින් අපේ වැඩසටහනට වැඩම කළ අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරමින් අද දවසේ මුල්ම ගැටලුව ඔබ වහන්සේට යොමු කරන්නට හිතුණා. අපේ හාමුදුරුවනේ දැන් අපි හැම කෙනෙක්ම කැමති දියුණු වෙන්න. වයස් ભેදයක් නැහැ, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. අපි හැමෝම ජීවිතේ දියුණු වෙන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් මේ දියුණුව ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ මිල මුදල්, යාන වාහන, වතු පිටි මෙන්න මේ වගේ භෞතික සැප සම්පත් වල තියෙන ප්‍රමාණාත්මක අගය. එතනින් එහා දෙයක් අපිට මතක් වෙන්නේ නැහැ. හැබැයි බුදුදහමේ සඳහන් වෙනවා අපිට ඉගැන්වෙනවා මේ භෞතික දියුණුවට සාපේක්ෂව අපේ අධ්‍යාත්මික දියුණුවත් දියුණු වෙන්න ඕනේ කියලා. එතකොට ගිහි ජීවිතයක් ගත කරන අපි කොයි විදිහටද අපේ අධ්‍යාත්මික දියුණුව සලසා ගන්න ඕන? බොහොම වැදගත් ප්‍රශ්නයක්. ප්‍රශ්නෙට කලින් මේ සහභාගී වෙලා ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. වැඩසටහනට ඒකාත්මික වෙන නිවෙස්වල ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙන සෑම සියලු දෙනාටමත් මේ උතුම් වූ පොහොය දවසේදී තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මතු කළපු ප්‍රශ්නය ඇත්තටම හුඟක් වෙලාවට බොහෝ දෙනෙක් දියුණුව කියලා කියපුවාම අමතක කරන දෙයක් තියෙන ඒ තමයි ආධ්‍යාත්මය. එහෙම. මේක බොහොම පැහැදිලිව අපිට දක්නට ලැබුණා. මීට හරියටම අවුරුදු 100කට කලින් එංගලන්තේ හිටපු සාමි කෙනෙක් මේ එංගලන්තේ දියුණුව වෙනුවෙන් එයා අදහසක් පළ කළා. ඒ අදහස තමයි අපි අවුරුදු 100කට සදාචාරය අමතක කරමු. අපි සංවර්ධනයේ විතරක් ළඟට ගමු. අවුරුද්දක් යනකොට ඒ සාමි සමස්ත එංගලන්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලනවා. මට වැරදුනා කියලා. ඒකල අපි තිරසාර සංවර්ධනයකට යමු කියනවා.
එතකොට මේ තිරසාර සංවර්ධනය කියන වචනය තුල අන්තර්ගත වෙන්නේ ඒ භෞතික සහ ආධ්‍යාත්මික දෙවිදියේම සංවර්ධනය. දැන් මිනිස්සෙක් වෙච්චාම දැන් මේ බුදුදහම පැහැදිලිව තේරුම් අරගත්තොත් බුදුදහමේ කොතනකවත් නැහැනේ මේ ගෙවල් දොරවල් හදන්න එපා, ඉඩකඩම් සංවර්ධනය කරන්න එපා, විවාහ ජීවිතයක් ගත කරන්න එපා. එහෙම එකක් නැහැ. මේ සියලු දේවල් හොඳට මතක තියාගන්න පුතේ, ලෝකේ පාලනය කරන කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි නීතිය. දෙවෙනි එක තමයි ධර්මය. තුන්වෙනි එක තමයි සමාජ සම්මතය කියලා කියන්නේ. එතකොට නීතියට යටත්ව, ඒ වගේම ධර්මයට යටත්ව, සමාජ සම්මතයට යටත්ව මිනිස්සෙක් දියුණු වෙනවා නම් ඒක කිසිම ගැටලුවක් නැහැ. නීති පොතේ නැති දේ බණ පොතේ තියෙන්න පුළුවන්. බණ පොතේ නීති පොතේ දෙකේම නැති දේ සමාජ සම්මතය කියන එකේ තියෙන්න පුළුවන්. එහෙනම් මේ කාරණා තුනට අපි යටත් වෙන්න ඕනේ. යටත් වෙලා ඉහළ ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න මූලික අඩිතාලම අපි මේ කතා කළාට වැඩක් නැහැනේ. ඒ මූලික අඩිතාලම අපිට දමා ගන්න පුළුවන්නේ බොහොම ලේසියෙන්, බොහොම සරලව පංචශීලය ආරක්ෂා කිරීමෙන්. එහෙමයි. එතනින් පටන් ගත්තොත් මිනිස්සෙකුට නීතිගරුකව, ධාර්මිකව, සමාජ සම්මතයට එරෙහි වෙන්නේ නැතුව ඉහළ භෞතික දියුණුවක් ලබන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න පුළුවන්. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපිට පහදා දුන්නා කොහොමද මේ ධාර්මිකව මේ අධ්‍යාත්මය සුවපත් කරගන්නේ කියලා. අපි මේ අධ්‍යාත්මය සුවපත් වීම පිළිබඳව කතා බහ කරද්දී මා කැමතියි මගේ පැනය බුද්ධානුස්සතිය පැත්තට පොඩ්ඩක් යොමු කරන්නට. අපි දන්නා කියන මේ විශ්වයේ වැඩ සිටින ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූරයාණන් වහන්සේ බුදුන් වහන්සේ. ඒ වගේමයි අපි කල්යාණ මිත්‍රයෙක් විදියට සඳහන් කළොත් ඒ සම්පත්තියත් අපට ලැබෙන්නේ උන්වහන්සේගේ. මේසා වූ මහා චරිතයක් තුල අද වගේ පොහොය දවසක තමයි මහා පිනිස්ක්‍රමණය සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මව් කුස පිළිසිඳ ගැනීම සිදු වෙන්නේ. මේ සියල්ලක්ම අපි හොඳින් දන්නා කියන කාරණා. හැබැයි මා ඔබ වහන්සේගෙන් කැමති දැන කියා ගන්නට දන්නා කියන අයට තවත් Tamanගේ දැනුම වැඩි දියුණු කරගන්නත්, නොදන්නා කෙනෙක් ඉන්නවා නම් මේ දැනුම වර්ධනය කරගන්නත් ඇයි අපි බුදුන් වහන්සේට අසම සමයි කියා පවසන්නේ? බොහොම හොඳයි ප්‍රශ්නේ. අසම සම කියන වචන. එහෙනම් අසමාන වෙන්න ඕන නේද? මෙතන අසම සම කියලා තියෙනවා. ඒ කියන්නේ සම වෙනවා. කාටද සම වෙන්නේ? තවත් බුදුන් වහන්සේ නමකට සමාන වෙනවා. හැබැයි එතනත් අපිට සමාන කරන්න බෑ. මොකද හේතුව බුදුන් වහන්සේලා ඉන්න මේ පාරමිතා පුරන්න එපා බුදු වෙන්න. රහත් භාවයටපත් වෙන්නත් පාරමිතා පුරන්න ඕනේ. දැන් ප්‍රඥාධික බුදුවරු, ප්‍රඥාව කියන පාරමිතාව ගඩාත් පුරපු. ඊළඟට දැන් අපේ බුදු පියාණන් වහන්සේ අපි හඳුන්වන්නේ වීර්යාධික බුදු පියාණන් වහන්සේ නම. වීරිය වැඩුවත් 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාව. දැන් මේ විදිහට ගත්තාම එතනත් අසමානතාවයක් තියෙනවා. නමුත් බුදු කෙනෙකුට සමාන වෙනවා. බුදුන් වහන්සේ නමක් බුදු කෙනෙකුට පමණක් සමාන වෙන්න මේ ඊළඟට උන්වහන්සේව හඳුන්වන අපටි පුද්ගල කියලා වචනයක් තියෙනවා. මේ තුල ප්‍රඥාව ගැන කතා කරනවා. ඒ වගේම බාහිර රූපය පිළිබඳව කතා කරනවා. ඒ වගේම හදවතේ පවතින ගුණාංග ගැන කතා කරනවා. දැන් ප්‍රඥාව ගැන කතා කළොත් එහෙම මේ ලෝකේ විෂයන් 4ක් තියෙනවා. බුදු කෙනෙකුට පමණයි මේ විෂයන් 4 පිළිබඳව නිවැරදිව දේශනා කරලා හමාර කරන්න පුළුවන්. පළවෙනි විෂය තමයි ලෝක විෂය. අපි මේ දන්න ලෝක ගෝලය නෙමෙයි. විශ්වය, අනන්ත විශ්වය. දැන් ඉස්සලාම දැන් ලෝකයේ ගැන නොයෙක් මතිමතාන්තර ඉදිරිපත් කරානේ. 1505 දී ගැලිලියෝ කියනවා ලෝකේ ඉලිප්සාකාර ගමන් මාර්ගයේ ගමන් කරන්නේ ලෝකේ රවුම් මොකද එයාට හම්බෙච්ච තෑග්ග අවුරුදු 500ක් හිරේ දානවා. 1995 දී තමයි ගැලිලියට නිදහස හම්බෙන්නේ. අවුරුදු 500ක් නිවන් සඩස්සිය. එච්චර කල් ජීවත් වුණේ නැහැ. නමුත් ඒක තමයි ඇත්ත. එතකොට ලෝකයේ පිළිබඳ විවිධ දේවල්, විවිධ මතිමතාන්තර නිර්මාණය කළා කිව්වා, මැව්වා කිව්වා, තව ගොඩාක් දේවල් මේ ලෝකයේ පිළිබඳව කිව්වා. ඔක්කොම යල්පැන ගියා. හැබැයි බුදුහාමුදුරුවෝ චක්කවාල වගේ සූත්‍රවල, අග්ගඤ්ඤ සූත්‍රය තුල දේශනා කරපු ලෝකයේ පිළිබඳ උන්වහන්සේ විවරණය කරපු දේ අදටත්
එලෙසම පවතිනවා. මොකද ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා විද්‍යාවෙන් හෙළන කුළුගෙඩි පහරවල් දරා ගන්න අවසානයේ මේ ලෝකෙ ඉතිරි වෙන්නේ බුද්ධ ආගම විතරයි කියලා. ඇයි? බුදුදහම විද්‍යාව අතික්‍රමණය කරපු නිසා. එතකොට ලෝක විශ්ය ලෝකයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ තව අවුරුදු ගණනාවක් ගිහිල්ලා නාසයෙන් හොයාගනි. එතකොට ඒක වහන්න වෙයි. මොකද ඒක අපේ ත්‍රිපිටකයේ තියෙනවා. අපේ බණ පොතේ තියෙනවා. ඊළඟට සත්ව විශ්ය. සත්තු ගැන දැන් අපි මේ දන්නේ කොච්චර අල්ප දැන් අපි සුලොජි කියලා විෂයක් ඉගෙන ගන්නවා. ඒකෙන් සමස්ත සත්ව ප්‍රජාවම පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඇහැට පේන සත්තු ඉන්නවා, නොපෙනෙන සත්තු ඉන්නවා. ඇහැට නොපෙනෙන සත්තු බලන්න උපකරණයකින් පුළුවන්. හැබැයි උපකරණයකටවත් පේන්නේ නැති යක්කු පෙරේතයෝ භූතයෝ වගේ සත්තු. සත්ව විෂය ලෝකේ අදටත් අපි දැකපු නැති සත්තු සහ උන්ගේ චර්යාවන් තියෙනවා. ඒවා පැහැදිලි කරන්න පුළුවන්නේ, පැහැදිලි කරලා ඉවර කරන්න පුළුවන්නේ බුදු කෙනෙකුට පමණයි. ඊළඟ විෂය තමයි කර්ම විෂය. කර්මය අපි හැමදේම කරුමෙට බාර දෙනවනේ. කර්මයටත් නෙවෙයිනේ නේද? කොහෙටද බාර දෙන්නේ? කරුමෙට. කර්මය කියන එක දැන් කෙනෙක් යම් කිසි තත්වයකටපත් වෙලා ඉන්නේ. අපි හිතමුකෝ රෝගයක් කියලා. එහෙම නැත්නම් ශාරීරික දුබලතාවයක් කියලා. ඉතින් මේ හැමෝම පුරුදු වෙලා ඉන්න මේ මනුස්සයට කර්මකාරයා කියන්නේ. ඔය පෙර කරපු අකුසල කර්ම කියනවා. එයා තනිකර වෘත්තීමය කර්මකාරයෙක් බවට පත් කරනවා. හැබැයි බුදු කෙනෙක් වැඩ හිටියනම් කියයි ඕකට හේතුව මේකයි කියලා. කර්මය නොවෙන්නත් පුළුවන්. කර්මය වෙන්නත් පුළුවන්. එතකොට සමස්ත කර්ම විෂයම දේශනා කරලා හමාර කරන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඊළඟ විෂය තමයි බුද්ධ විෂය. බුදු කෙනෙක් පිළිබඳව දේශනා කරලා හමාර කරන්න පුළුවන්නේ බුදු කෙනෙකුට පමණයි. ඔන්න ඔය විෂයන් හතරට සියලු විෂයන් යටත් ඔය විෂයන් හතර අතික්‍රමණය කළේ බුදු කෙනෙක් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යුනික් අසම සමයි. අවසරයි අපේ හාමුදුරනේ. බොහොම කාලීන මාතෘකාවක් පිළිබඳව විමසන්නට හිතුවා. ඒ තමයි අපේ බෞද්ධ ජනතාව බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා මේ පින්කමක් අවසානයේ ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න. එහෙම නැතිනම් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ තැන්වල උපතක් ප්‍රාර්ථනා කරන්න. මේක කෙනාගෙන් කෙනාට කුසල් ශක්තිය අනුව මේක ඉටුවීමේ සම්භාවිතාවයකුත් තියෙනවා. කොහොම නමුත් අපි හිතුවොත් යම්කිසි කෙනෙක් සෑම පින්කමක් අවසානයේම නිවනම ප්‍රාර්ථනා කරනවා නම් ඒ කෙනාගේ ඉදිරි භව ගමන මොන විදිහටද තීරණය වෙන්නේ? බොහෝම කෙටි පිළිතුරක් දුන්න හැකි. හැම කෙනෙක්ම නිවන ප්‍රාර්ථනා කරනවා නම් එයා බෝධිසත්වෙක්. බෝධිසත්වයෙකුගේ ඉදිරි භවගාමී ජීවිතය ගැන අපිට ආයේ කතා කරන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ ප්‍රශ්නයකට අපිට තියෙන්නේ ඇයි මේ මිනිස්සු මලක් පූජා කළත් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැප කෙලවර මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ. ඔතනයි ගැටලුව තියෙන්නේ. මොකද ඒ වගේත් යන්න ඕනේ. ගිහිල්ලා අමෘතේ පොඩ්ඩක් බොන්න ඕනේ. ඊළඟට අර විමානවල පොඩ්ඩක් සැරිසරන්න ඕනේ. අපි පොඩ්ඩක් කිව්වට අපේ තප්පර ගණන් වලින් එහි කාලේ හා අවකාශය අතර තියෙන පරතරය ගත්තාම මෙහෙ දවසක් කියන්නේ එහෙ දවසක් මෙහෙ අවුරුදු 100 ගණනක් වෙන්න පුළුවන්. එතකොට දවසක් හිටියත් ඇති බලන් ගියපම නේද මේ විදියට නම්. නේ ඒ වගේ බලාපොරොත්තුවක් තියෙන සැප විඳලා නිවන් දකින්න ඕනේ කියලා. අන්න ඔය පටු මානසිකත්වයේ තමයි අපි අයින් කරන්න ඕනේ. මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක සැප කෙලවර කියන තැන අපිට මේ රටේ එක්තරා කාලවකවානුවක සමාජගත වෙච්ච දෙයක්. ඒ කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් හැටියට මහනුවර යුගයේ ගත්තොත් මේ රටෙන් උපසම්පදාව තුරන් වෙලා ගියා. සම්බුද්ධ ශාසනය නැති වුණා. බොහොම අතලොස්සක් වූ පිරිසක් හිටියා. යම් කිසි දෙයක් දැනගෙන හිටපු ඒ උදවිය හරහා මේ දුප්පත් අහිංසක අපි කියන හුදී ජනතාව කියලා. අපි කටයුතු කරන්නේ කාත් එක්කද? හුදී ජනතාව. සාමාන්‍ය මිනිස්සු. මේ සාමාන්‍ය මිනිස්සුන්ට එක පැත්තකින් පන්සලේ කොනක පෙන්වුව අපාය. අම්මෝ මේ පැත්තට යන්නවත් බෑ. මොකද පව් කරපුවාම මෙතෙන්ට යන්න වෙනවා. ඒකත් මිනිස්සු හදන්න යොදාගත් උපක්‍රමයක්. සාර්ථකයි. සාර්ථකයි නැත්තේ නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් පෙන්නනවා දිව්‍ය ලෝකය. එතෙන්ට යන්න නම් පින් කරන්න ඕනේ. මේවේ ගිහිල්ලා ඉවර වෙලා තමයි මොකද්ද කරන්න ඕනේ? නිවන් දකින්න ඕනේ. ඒක නෙමෙයි. වැදගත් දේ වෙන්නේ මොකක්ද?
නිවන අරමුණු කරගෙන හැම දෙයක්ම කරන එක. නිවන අරමුණු කරගෙන. අද වැඩේ වෙලා තියෙන්නේ දැන් ওই වන්දනා ගමන් අර හිමේ යන්නේ. නිවන් දකින්න බලාගෙනනේ නේද? හැබැයි වාහනේට නැගලා චුට්ටක් ඉස්සරහට ගිහින් කියන අනේ පොඩ්ඩක් ඕක ආපහු හරවන්නකෝ කුස්සියේ දොර වහන්න අමතක වුණා. එහෙම නැත්නම් රත්තරන් බඩු ටික හංගන්න අමතක වුණා. නිවන් දකින්න යනකොට අපි ආපහු හරවගෙන එනවා. මැරෙන්න යන්නඳ ගහපුවාම බත් එක ලිපේ තියෙන්නේ කිව්වොත් මං ඉස්සරහෙන් ඉන්නම් ඔක බාලා හැම එන්න කියයිද? නෑ. ඔන්න ඔය දෙකේ වෙනස මිනිස්සු දැනගන්න ඕනේ. මැරෙන්න කලින් එහෙමනම් නිවන වෙනුවෙන් පින් කරන්න ඕනේ. මැරිලා දිව්‍ය ලෝක යනවට වඩා අර අරමුණ හොඳයි නම් මම නිවනින් මගේ භවය කෙලවර කරගන්නවා කියලා එතනයි අද සමාජගත විය යුතු දේ හැටියට මම දකින්නේ. අවසරයි අපි හමුදුරනේ. තවත් කාලේන ගැටලුවක් වෙත අවධානය යොමු කරන්නයි කල්පනා කරේ. අපි බොහෝ වෙලාවට දකිනවා අපේ බැතිමතුන් 12 මස් ස්ථානවල එහෙමත් නැත්නම් 8 මස් ස්ථානවල විහෙර විහාරස්ථානවලදී 80 මහා ශ්‍රාවක පූජාක් සිදු කරනවා, කිරිපිඩු දාන පවත්වනවා, පිච්චමල් පූජා පවත්වනවා. පිරිසක් අද වෙද්දී මේ පින්කම් නාස්තියක් විදිහට දකින අවස්ථාත් අපි දැකලා තියෙනවා. එතකොට පිරිසක් මේ පින්කම් වලින් නාස්තියක් සිදු වෙනවා කියලා දකින්නත් තවත් පිරිසක් මේ පින්කම් විදිහට දකින්නත් හේතුව කොහොමද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න අවසරයි. මෙතන තියෙනවා පුතේ පැති දෙකක්. ලකුණ්ඨක බද්දිය කියලා හාමුදුරු නමක් මහ රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. ලකුණ්ඨක කියන වචනේ තේරුම තමයි පොඩි කියන එක. මිටි. උන්වහන්සේ මිටි වෙන්න හේතුව තමයි සංසාරයේ ඈත කාලෙක පිරිසක් එකතු වෙලා චෛත්‍යයක් හදනවා. මේ හාමුදුරුවෝ ඒ කාලේ බාසුන් නැහැ කෙනෙක්. චෛත්‍ය හදන්න දැන් ලොකුවට සැලසුම් කරලා තියෙනවා. චෛත්‍ය අපි මේ විදිහට හදමු කියලා. අරයගෙන් කියනවා නෑ පොඩ්ඩක් ඔයි තව පොඩ්ඩක් අඩු කරමු. උස පොඩ්ඩක් අඩු කරමු. තව ගඩොල් පොඩ්ඩක් අඩුවෙන් දාමු. ඔහොම කියනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට නිවන් අවබෝධ කරගන්න පුළුවන් වුණත් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන් වුණත් උන්වහන්සේ ශරීරයෙන් මිටි වුණා. ඒ අර අහිතකින් කරන හින්දා. ඊළඟට තව දෙයක් තියෙනවා මේ බුදුදහමේ අභිධර්ම කාණ්ඩේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ වංචක ධර්ම කියලා කොටසක් තියෙනවා. වංචක ධර්මවල තියෙන්නේ අපි හිතන් ඉන්නවා අපි මහා ලොකු දෙයක් කරා කියලා. හරි දෙයක් කළා හොඳ දෙයක් කළා කියලා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? අන්තිම නරක දෙයක්. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ධර්මයේ දේශනා කළේ පඤ්ඤවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මගේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ට පමණයි මගේ ධර්මය මෝඩයන්ට නෙමෙයි. එතකොට ප්‍රඥාව පහළ වෙන මම මේ සරල උදාහරණයක්. ප්‍රඥාව පහළ වෙනවා කියනවනේ පහම් පූජා කිරීමේ. ලෝකේ තියෙන ලොකුම ගොංකම් වලින් එකක් කරනවා අපේ උදවිය දවල්ට පහම් පත්තු කරලා සංසාරේ ප්‍රඥාව පහළ වෙන්නේ කියලා. මොකද මුහුදට වහින වැස්සයි බඩ පිරිච්ච මිනිස්සයාට දෙන කෑම වේලයි ඊළඟට මහා ධනපතියෙකුට අපි වගේ පොඩි මිනිස්සෙක් දෙන සුළු ආධාරයයි දවල්ට පත්තු කරන පහනයි තමයි මේ ලෝකේ තියෙන වැඩක් නැති දේවල්. මුහුදට වැස්සට කාටවත් වැඩක් නැහැ. හොඳට බඩ පිරීලා ඉන්න වෙලාවට කණ්ඩ කතා කරාට වැඩක් නැහැ. මොනවද දුන්නත් වැඩක් නැහැ. ඊළඟට මහා ධනවතෙකුට අපි වගේ සුළු කෙනෙක් පුංචි ආධාරයක් දුන්නට වැඩක් නැහැ. සමාගම් කඩාගෙන වැටෙනවා කියලා අපි රුපියල් 50ක් 60ක් තැපල් කරාට වැඩක් නැහැ නේ අපේ බිල් ගේට්ස් මහත්තයාට එහෙම නේද? ඊළඟට දවල්ට පත්තු කරන පහන. ඔන්න ඔය වගේ මේ පින්කම් කරනකොට බලන්න ඕනේ මේක සැබෑවටම පින්කමක්ද එහෙම නැත්නම් ගොංකමක්ද කියලා. පින්කමක්ද ගොංකමක්ද? මිනිස්සු මේ පින්කම් තුල බලාපොරොත්තු වෙන අර අනික් කලින් ඉදිරිපත් කළ ප්‍රශ්නෙට සමගාමීව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සැප බලාපොරොත්තු වෙනවා. ඊළඟට කරපු පව් මේ හොදලා යවන්න ලොකු පින්කමක් කරගෙන. එහෙම පිනෙන් පව වහන්නවත් පවෙන් පින වහන්නවත් පුළුවන්කමක් නැහැ. පිනට ලැබෙන ආනිසංසත් පවට ලැබෙන විපාකත් අහෝසිකම්ම ගණයට නොවැටුනොත් විපාක ලැබෙනවම තමයි. කවදා හරි දවසක සංසාරේ. එතකොට අපි බලන්න ඕනේ මේසා විශාල සමහර වෙලාවට කිලෝමීටරයකට වඩා දිගයි අර මේ කංචුකේ කියනවා කප්රුක කියනවා එහෙම නේද සාදුකේ කියලා යනවා. ගෙදර ඉන්න අම්මට තාත්තට අවුරුද්දකට එකයි. සරමක් කමිසයක් චීත්‍යයක් 60ක් ගෙදර ඉන්න අම්මට අවුරුද්දකට මේක එක සැරයයි.
අර වගේ දේවල් වලට පස්සෙන් පන්න යනවා. ඊළඟට පළතුරු ගෙනල්ලා පළවැල ගොඩ ගහලා පළවැල පූජාවක් කියලා මේ විදුලි ආලෝක වලින් ආලෝකමත් කරලා මේ චෛත්‍ය වටේ මේ ගෙඩි පූජා, එළවලු පූජා, පළවැල පූජා මේ වගේ දේවල් තියෙනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි චෛත්‍යයක් වටේ ඇවිදින්නකෝ බලන්න. කොහොඹ කොළ, එතකොට මේ ගස්වල ශාක පුංචි වැල් කොළ ಜಾති අමුවෙන් ගෙනල්ලා දැන් වට්ටි වලට ගෙනල්ලා පූජා කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මේක කොටාගෙන අඹරගෙන මිරිකගෙන පාවිච්චියට ගන්නවා. කවුරු හරි කළා ඖෂධ පූජාවක් කියලා ඒක දැන් යනවා. ඒ වගේම කවුරු හරි පටන් ගන්නවා. පටන් ගත්තාම මේක කරගෙන යනවා. ඒකේ පදනමක් නැහැ. පින්කම් වල ආනිසංස තියෙනවා. හැබැයි ඒක කරන්න ඕනේ ගොංකමෙන් වෙන් කරගෙන. අර එක සැරයක් මේ ලංකාවේ බොහොම සුප්‍රසිද්ධ විහාරස්ථානයක පළවැල පූජාවක් පැවැත්තුවා. කෙහෙල් කැන් පිටින් ගෙනල්ලා තිබෙන මිදි ගෙඩි, දොඩම් ගෙඩි මේවා ගෙනල්ලා ටිකක් ඈත පළාතක පහුවද මන් දැක්කා දි අයිලන්ඩ් පත්තරේද කොහෙද පින්තූරයක් දාලා තියෙනවා. චෛත්‍ය දිලිසි තියෙනවා පළතුරු වලින් වට වෙලා ලස්සනට. කටු කැඹු වැටක එල්ලිච්ච පුංචි දරුවෙක්. කමිසෙකුත් නැහැ. පස්සේ ඉරිච්ච කලිසමක් ඇඳගෙන ඇඟිලි දෙකක් කටේ ගහගෙන බලාගෙන ඉන්නවා චෛත්‍ය දිහා. පොඩි එකා බැලුවේ චෛත්‍ය දිහා නෙමෙයි. ඒක අපි තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන අපි කියන්නේ බුද්ධ පූජාව තියන්න එපා කියන්නේ. ඒක කළ යුතුම දේ. අපි කොච්චර ඒක සමහරු කියන්න පුළුවන් මේක තේරුමක් නැහැ කියලා නෑ. දාන පාරමිතාව පුරලා හමාර කිරීමේ ආනිසංසය හැටියට අදටත් බුද්ධ පූජාව ලෝකේ කීපොලක තියනවද? එහෙම තිබුණා කියලා අර ලෝකෙම තියෙන පළතුරු එක තැනකට ගොඩ ගහලා බුදුහාමුදුරන්ට පූජා කළොත් බුදුන් ගැන මෙලෝ හසරක් නොදන්න මිනිස්සෙක් හිතයි බුදුහාමුදුරුව වළඳපු එක ඇරුණාම වෙන මොනවත්ම කරලා නැහැ කියලා. ඇයි හත් දෙයියනේ අරව ටික වළඳ ගන්න කොච්චර කල් යයිද? එහෙමයි අපේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ මේ පැහැදිලි කර දෙමින් එන ඔබ වහන්සේ බොහෝම අපූර්වට පැහැදිලි කරා ඥානවන්තයින්ටයි මේ දහම කියලා. ඒ නිසා මේ ඥානය මොකක්ද, මේ දහම තේරුම් ගැනීමේ ඥානය මොකක්ද කියන එක දැනගන්නනේ අපේ හාමුදුරනේ මේ අපි ඔබ වහන්සේව විමසන්නේ. එතනදී අපේ හාමුදුරුවෝ අල්ලා ගන්නවට වඩා අත්හැරීම කියන එක ප්‍රගුණ කරන්න ඥානාන්විතව අපි කොහොමද අපේ මේ සාමාන්‍ය ජීවිතේදී අපි හැඩගැහෙන්න ඕනි කියලා අපිට පහදා දෙන්න අපේ හාමුදුරුවෝ. අල්ලාගන්නේ නැතුව අත්හැරීම ප්‍රගුණ කරන්නේ කොහොමද? අත්හැරීම ප්‍රගුණ කරන්නම වෙනවා. ඒ වගේම තමයි අපිට මේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන බොහොම ලස්සන කතන්දර. එක දරුවෙක් හිටියා. අම්මා තාත්තා විතරයි හිටියේ. අම්මා තාත්තා මිය පරලෝ ගියාට පස්සේ මෙයා ළඟ තිබුණ පුංචි උදළු කෙටියක්. ඒකෙන් ওই කාගේ හරි පොඩි වැඩක් කළා, කානුවක් කපලා වත්තක් සුද්ධ කළා. ඒ හම්බෙන දෙයකින් තමයි දෙමව්පියෝ ජීවත් කරගෙන මෙයත් හිටියේ. අම්මා තාත්තා මිය ගියාට පස්සේ මෙයා කල්පනා කරනවා දැන් ඉතින් මට ඉතින් තනියෙන් ඉන්න එකේ තේරුමක් නැහැ, මම පැවිදි වෙනවා. පැවිදි වුණාට හිත තියෙන්නේ උදැල්ල ළඟ. අනේ මට මෙච්චර කාලයක් හම්බ කරලා දීපු එක. එහෙම තමයි. දැන් සමහර මේ ධර්මයත් එහෙමනේ. මේ දහමත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ පහුරකට උපමා කළා. මේක එගඩ වෙන්නයි තියෙන්නේ. එගඩ වුණාට පස්සේ කරේ තියාගෙන යන්න ඕනේ නැහැ. ඔකේ දැන් උදැල්ල ගැන මතකයි. සිවුරු ඇරියා. ඊළඟ ආය උදැල්ල කෙටි අරගෙන ඉතින් උදුළු ගන්නවා, කාණු කපනවා, රොඩු අදිනවා, කීයක් හරි හම්බ කරගන්නවා. ඔහොම ටිකක් කල් ඉන්නකොට ඒක එපා වුණා. ආය ගියා මහාන වුණා. මහාන වුණාට උදැල්ල ආයත් ආවා. ඔහොම 3-4 වතාවක් එනවා. උදැල්ල ගස් බෙනවල හංගල යනවා, ගල්වල යට කරලා යනවා, වල දාලා යනවා. මොන කොහොම ගියත් උදැල්ලමයි මතක් වෙන්නේ. ඊට පස්සේ දවසක් එපාම වෙලා උදැල්ල අතට අරගෙන ගඟක් අයිනට ගිහිල්ලා කරකලා ඇස් දෙක පියාගෙන ගඟ මැද්දට උදැල්ල විසික් කළා. ඒ දැන් වැටෙන තැන හොයාගන්න බෑනේ. ඇස් දෙක අරගෙන උදැල්ල විසික් කරා නම් ගඟට උනත් පනින්න බැරි කමක් නැහැ. හරි. ඒකල මොකද කිව්වේ? මම දිනුවා කියලා කෑ ගහන්න ගත්තා. එතනින් ගියා රජ කෙනෙක් යුද්ධයක් දිනලා යන ගම. රජුරෝ කල්පනා කරන මේසා විශාල යුද්ධයක් දිනලා යන මමත් මේ සද්ද නැතුව යනකො මටත් වඩා යුද්ධ දිනේ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලනකොට අන්න දිනුවා අත්හැරියා. අපේ ගෙවල් වල එකපාරක් විතරක් ඇඳපු ඇඳුම් එහෙම කොච්චර ඇද්ද? ඕවා අයින් කරගන්න සුනාමියක් හරි ගම් වතුරක් හරි මේ ගහගෙන යන්න නෙමෙයි අනාථාදාර හැටියට බෙදලා දෙන්නේ. එහෙමනේ.
අපි මේ අත්හැරීම කියන එක ඊළඟට දීලා බලනවා නම් අපි ඒකට මොකද උනේ කියලා නේ මේ දේ පාවිච්චියට ගත්තද වෙන කාට හරි දුන්නද එතකොටත් අපි මොකද කරලා තියෙන්නේ අත්හැරලා නැහැ ඊළඟට මේ අත්හැරීම කියන එක භෞතික දේවල් තියෙන්න පුළුවන් පුද්ගලයන් වෙන්න පුළුවන් ඒ වගේම පුරුදු වෙන්න පුළුවන් යම් කිසි ඇබ්බැහිවීම සහ පුරුදු වෙන්න පුළුවන් එතකොට දැන් අපිට අර දසධම්ම සූත්‍රයේදී පැහැදිලිවම දේශනා කරන්නේ මේ සියලු දේවල් වලින් මිදෙන්නට මේ සියලු දේවල් අත්හරින්නට සිද්ධ වෙන බව දැනගෙන ජීවත් වෙන්න. ඕක දන්නවනට වැඩි හිතන්න බයයි නේද? අසුබයි කියලා හිතනවනේ. අසුබයි කියලා හිතනවනේ. අපේ අය හරි මේ දක්ෂයිනේ රවට්ටන්න තමන්වත් රවට්ට ගන්නවා. එහෙම තමන්ව රවට්ට ගන්න අවශ්‍ය නැහැ. අසුබ නැහැ මේක. මේක තමයි ඇත්ත කාරණාව. ප්‍රිය වූ සියලු දේවල් අප්‍රිය වූ දේවල් වෙන්නත් පුළුවන්. අත්තරින්න සිද්ධ වෙන බව දැනගෙන ජීවත් වෙන්න. එතකොට ඕක තමයි පුරුද්ද සහ තමන් සන්තක දේවල් ටිකින් ටික අයින් කරන්න. එකපාර බෑ. තෝකං කනේ ටික ටික ක්ෂණයක් පාසා පුරුදු කරන්න. ඔතනමයි නිවන් දකින්න පළවෙනි පියවර තියෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ ටිකෙන් ටික මේ ධර්මය අපේ සිතට ගත්තොත් එහෙම ඒ දැනෙන සිසිලසත් එක්ක අපිට අපේ ආධ්‍යාත්මික දියුණුව ළඟා කරගන්නට පුළුවන් වෙනවා. තවදුරටත් අපේ හාමුදුරන්ගෙන් මේ ධර්ම කරුණු විමසන්නට අපි සූදානම්ෙන් සිටිනවා මේ විරාමයෙන් පසුවත්. ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථ පරිශ්‍රයේ සිටයි අපි යාලිත් තරුණ සිතට බොදු සිසිල වැඩසටහන වෙනුවෙන් ඔබ මුණ ගැහෙන්නේ. අද අපේ වැඩසටහන වෙනුවෙන් ඔබට ධර්ම කරුණු කියා දීම සඳහා වැඩම කොට සිටින්නේ හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම විහාරවාසී පූජ්‍යපාද මැදිරිගිරියේ අපේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ හාමුදුරනේ මම කැමතියි ඔබ වහන්සේව විමසන්නට අපි හැමදාමත් ඇහුවට තාම නිවැරදිව ප්‍රායෝගිකව කරගන්නට බැරි වෙලා තියෙන කාරණාවක් විදිහට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ හාමුදුරනේ මේ ඉවසීම කියන එක. ඒ නිසා මේ සංයමය ඉවසීම අපේ ජීවිතයට පුරුදු පුහුණු කර ගැනීමෙන් මෙලව පමණක් නොවේ පරලොවටත් ලබා ගන්න පුළුවන් යමක් තියෙනවා නම් අපි කැමතියි ඔබ වහන්සේව ඒ පිළිබඳව විමසන්නට. බොහොම හොඳයි. සංයමය ඉවසීම සංවරය හැම කාරණා කීපයක් තියෙනවා. සංවර බව ප්‍රගුණ කරන්න යොදන උත්සාහය තමයි සංයමය කියලා කියන්නේ. එතරින් අපිට ලැබෙන ඵලය තමයි ඉවසීම කියන්නේ. ඉවසීම ප්‍රභේද කීපයක් අපිට පෙන්වන්න පුළුවන්. එකක් තමයි ශාරීරික ඉවසීම, අනිත් එක මානසික ඉවසීම. අපි හිතනවා ඉවසීම කියලා කියන්නේ අපේ මේ කේන්තිය පාලනය කරගන්නවා විතරයි කියන එක. වේදනාවක් ඉවසනවා කියන්නේ මානසික වේදනාව අපි පැත්තකින් තියමු. ශාරීරික වේදනාවක් ඉවසීම. ඒකත් භාවනාවක් හැටියටත් ප්‍රගුණ කරන්න පුළුවන්. වේදනා කියලා ඒ ගැනම හිතලා නොහිත ඉන්න එපා. දැන් මේ හුඟක් දෙනෙක් කරන දෙයක් තමයි උගුරට හොරා බෙහෙත් බොන්න හදනවා. හොඳම දේ තමයි මේ ඇත්ත කියන්නේ ප්‍රත්‍යක්ෂම ඖෂධය. ඒක උගුරෙන් පල්ලෙහාට අමාරුවෙන් හරි දාගත්තු තමන්ගේ ශරීරයට වේදනාවක් තියෙනවා. ඒ වේදනාවම මෙනෙහි කරන්න. එතකොට එතනම ප්‍රගුණ වීමක් නැද්ද ඉවසීම? ඊළඟ අනෙක් කාරණේ තමයි ඉවසීම ප්‍රගුණ කරන්න හොඳම විදිහක් තමයි පසුතැවීම කියන එක මතක් කරන්න. ඒ කියන්නේ අපරාධේ මං එහෙම කිව්වේ. අපරාධේ ගියේ, ගැහුවේ, බැන්නේ. ඔහොම දේවල් අපේ හිතට එනවනේ. අපිට එහෙම දේවල් වෙලා තියෙනවනේ. අපි අදටත් කනගාටු වෙනවනේ අපරාධේ එහෙම කළේ කියලා. ඒක පසුතැවීමනේ. එහෙනම් ඉවසලා එම නැත්තම් නොයිවසීම තුල කවදා හරි දවසක පසුතැවෙන්න වෙනවා. එහෙනම් දැන්
පස්සේ තැවෙනවට වඩා හොඳයි මුළු ජීවිත කාලෙම තැවෙනවට වඩා හොඳයි විනාඩි 5-10ක් ඉවසන එක නේද? ඉවසලා බැරිම තැන මොකද්ද කියන්නේ? ඉවසන්න කියලා. ඕක තමයි ඇත්ත දේ. එහෙමයි අපි හාමුදුරුවෝ. අවසරයි අපේ හාමුදුරනේ මේ ඇසල පොහෝ දිනය ධම්මචක්කප්පවත්තන සූත්‍රය හා බැඳී පවතින පොහොය දිනයක්. ඔබ වහන්සේ අපිට බොහෝ කාරණා පැහැදිලි කරලා දුන්න හරි අපූර්වට අතහැරීම අල්ලා ගැනීම කොහොමද අපි හරියට පින්කමක් කරන්නේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සඳහන් කරා බුදුන් වහන්සේ දේශනා කර පරිදි මේක ඥානවන්තයින්ගේ දර්ශනයක් කියලා. මම කැමතියි දැනගන්න මේ ඥානවන්තයින්ගේ දර්ශනය තුල සිටින බොහෝ දෙනෙක් තමන් කුසල් රැස් කරනවා පින්දහම් කරනවා මේ හැම දෙයක්ම පැහැදීමකින් කරන්නේ පුදුමාකාර ශ්‍රද්ධාවකින් කරන්නේ. හැබැයි කොහේ හෝ තැනකදී අපිට හඳුනා ගන්න නොහැකි වූ තැනක් තියෙන්නට පුළුවන් අපට වගේම මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙන අපේ ප්‍රේක්ෂකයන්ටත් මේ පින ඒ වගේම කුසලය මේක දෙකක්ද කතා බහට ගියාම අපි පින් කරනවා කුසල් කරනවා එහෙම කතා බහට එනවා අපේ හැමතුනේ. හැබැයි අපේ හිතේ අපි ප්‍රශ්නයක් විදියට දැම්මොත් එහෙම දෙපාරක් හිතන්නට හිතෙනවා. පින සහ කුසලය කියන්නේ දෙකක්ද එකක්ද කියලා. මම කැමතියි ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව පැහැදිලි කරගන්නට. මට තියෙන ප්‍රශ්නේ ඔය දෙකම එකක් වුණොත් මොකක් කරයිද? එහෙම නැත්නම් දෙකක් වුණොත් මොකක් කරයිද? මේක පොදු ප්‍රශ්නයක් නේ. සාමාන්‍ය සමාජයේ ප්‍රශ්නයක්. මේ දෙකෙන් එකක් ගැනවත් හැඟීමක් නැහැ. හැබැයි කුසලය කියලා කියන්නේ කෞශල්‍ය. එහෙම නැත්නම් හැකියාව. මොකක්කට තියෙන හැකියාවද? කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්තිති කුසල. ඔන්න කුසලයේ කියන්නේ. යම් කිසි අකුසල චේතනාවක් හදවතට එනකොට එය හොලවල ලෙලවල ගලවල විසිකරන එක තමයි කුසලයේ. මොකද අකුසලයේ කියන්නේ එතකොට? ගහනවා, මරනවා, කපනවා, කොටනවා, බලාගමුකෝ, පස්සේ හම්බෙමු. ඔන්න ඕවා. ඒ චේතනා හිතට එනකොට ඒක ටිකක් ගලවලා අයින් කරන්න අමාරුයි. ලෝභය කියන චේතනාව ගලවලා අයින් කරන්න අමාරුයි. එකපාරට අයින් කරන්න බෑ. ද්වේෂය එකපාරට අයින් කරන්න බෑ. මෝහය එකපාරට අයින් කරන්න බෑ. ඒක මුල් බහැලා තියෙන්නේ. ඒකයි සලයන්ති චලයන්ති කම්පෙන්තිති කුසලකේ හොලවල ලෙලවල ගලවලා දාපුවාම අන්න දැන් හිතේ කුණු නැහැ. එතකොට ඒ හිතට අපි කියනවා පින්සිත. එහෙම නැත්නම් හදයන් පුනාතීති පුඤ්ඤං හදවතේ ඇති වෙන ප්‍රීතිය පිනායම පින. චිත්තං පුනාතීති පුඤ්ඤං සිතේ ප්‍රීතිය පිනායම කියන එක පින. හැබැයි මේ පිනායම කියන එක මිනිස්සු යනවා මාළු අල්ලන්න යනවා විනෝදෙට. දඩේම යනවා විනෝදෙට. හැබැයි ඒක මොකද්ද? එහෙනම් එතනත් සතුටක් තියෙනවානේ. ඒ සතුට తాවකාලිකයි. පස්සේ හිතෙනවා අපරාධනේ මේ දේ කලේ අපරාධනේ කියලා තැවෙනවනේ. එහෙම තැවෙන්නේ නැති හිත, ඒ කියන්නේ අපේ හිතේ කුණු නැහැ. කුණු නැති හිත, දිලිසෙන හිත, උජ්ජලිත සිත, ඩ්වෙල්ඩ් මයින්ඩ් කියන්නේ. දිලිසෙන සිත, දිලිසෙන්නේ ප්‍රභාස්වර සිත. එහෙම වෙන්නේ ඇයි? හිතේ කුණු නැත්තම්. හිතේ තියෙන කුණු ටික ගලවලා අයින් කරන එක තමයි මොකද්ද? කුසලය කියන්නේ. එහෙම අයින් කළාට පස්සේ පවතින හිතට කියනවා පින්සිත. ඕක බොහොම සරලයි. ඊළඟට තමයි කුසල් කරනවා කිව්වොත් අර පස්සට රිවර්ස් කරනවා වගේ අදහසක් එන්නේ. කුසල් කියන වචනය තුල කරනවා කියන වචනේ අන්තර්ගතයි. එතකොට කුසලයේ තුලින් අපි මොකද්ද කරන්නේ? දැන් මල් පූජා කරනවා. ඒක කුසල ක්‍රියාවක්. දානේ පූජා කරනවා, දානේ දෙනවා, අපි සන්තක දෙයක් දෙනවා මොනවා මේක කුසල ක්‍රියා. ඒවා කරලා ඉවර වුණාට පස්සේ නෝනයි මහත්තයයි දොර ජනෙල් වහගෙන බිල් ටික එහෙම ළඟට අරන් ගණන් හදලා පාඩුයි ඕයි කිව්වොත් පිනක් නැහැ. කොහෙන් හරි කමක් නැහැ. සන්තක දෙයක් දන් දීලා පරිත්‍යාග කරලා කැප කරලා මේ පින කරගන්න ලැබුණනේ කියලා සතුටු වෙනවා නම් අන්න පින. කුසලයයි පිනයි කියන්නේ දෙකක් තමයි වැදගත්ම දේ. ඔය දෙකම කරන්න ඕනේ. ඒකයි. අවසරයි අපේ. එහෙමයි අපේ හැමතුරනේ මම කැමතියි විමසන්නට අපේ බොහෝ වෙලාවට මේ නිවෙස්වල සුරතල් සතුන් ඇති කරන්නට පුරුදු වෙලා ඉන්නවා. මේක බොහොම සාමාන්‍ය කාරණාවක් බවට පත් වෙලා දිනදා තියෙන වැඩ කටයුතුත් එක්ක. දැන් සමහරක් නිවෙස් ගත්තාම පවුලේ සමාජිකයෙක්ට වගේ තමයි මේ සුරතල් සතාට
මේ බෙහෙත් හේත් කරන්නේ, කෑම බීම දෙන්නේ, සත්කාර කරන්නේ. ඒ වගේම මේ සතුන් මිය ගියාට පස්සේ මේ පවුල්වල සමාජිකයෝ පුරුදු වෙලා ඉන්නවා මේ සතා අරමුණු කරගෙන දානමාන දෙන්න, වෙනත් කටයුතු වල නිරත වෙන්න. මෙවැනි දේවල් වලින් මේ තිරිසන් සතාට යම්කිසි මේ ආත්මයට බලපෑමක් යහපත් දෙයක් සිදුවන්නට ඉඩ අවකාශ තියෙනවාද? පළවෙනියටම මතක් කරන්න ඕනේ බුද්ධ ධර්ම තුල ආත්මය කියන සංකල්පයක් නැහැ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. හැබැයි අපි තාමත් පින් අනුමෝදන් කරනවා පරාණකාරයා, ආත්මකාරයා එහෙම කියලා පින් අනුමෝදන් කිරීමේ ස්ථිරිතක්. අන්න අපිට අර මහනුවර යුගයෙන් උරුම වෙච්ච දේවල් මේවා. ඉතින් අපිව බැහැර කරන්න ඕන කාලය අවිලා තියෙනවා. ඊළඟට අපි මහත්තයෝ මේ මිය පරලොව ගියපු හැම කෙනෙකුටම පින් අවශ්‍ය නැහැ. මට ඔබතුමාට ඔකට ටෙලිවිෂන් උත්තරයක්ම දෙන්න පුළුවන්. අපි දැන් ගෙදර ටෙලිවිෂන් එක දාගෙන බලාගෙන ඉන්නවා. හැබැයි ප්‍රධාන පාලක මැදිරියෙන් මොනවත් එවන්නේ නැහැ. එතකොට ඉතින් අපි අරක දාගෙන බලාගෙන ඉන්නවා කොයි වෙලේ හරි එවයිනේ කියලා. ඒ වගේ තමයි මැරිලා පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් පින් ඕන නම් බලාපොරොත්තුෙන් ඉන්නවා මට පින්කම් කරයි කියලා. ගෙදර ටෙලිවිෂන් එක වහලා තියෙන MCR එකෙන් එවන හොගාලා එවනවා අපිට. ප්‍රධාන පාලක මැදිරියෙන් එවනවා වැඩසටහන් නිකුත් කරනවා. හැබැයි අපිට අවශ්‍ය නැහැ. එහෙනම් අපි ඒක වහලා තියෙනවා. මේ පරිලෝ ගිහිල්ලා පින් ඕන නැහැ. හැබැයි මෙහි පින්කම් කරනවා. ඒවා අපි අදාළනේ අපි ගන්නෙ නැහැ. මිය පරලෝ යන හැම කෙනෙකුටම පින් අවශ්‍ය වෙන්නේත් නැහැ. පින් ගන්නත් බෑ. තිරෝකුඩ කියන සූත්‍රයේත් පැහැදිලිව දේශනා කරනවා පරදත්ත උපජීවී කියලා පෙරේත කොට්ටාසයක් ඉන්න. පෙරේතේ ඕන තරම් ඉන්නවා. ඒ අතරිනුත් ඔය පරදත්ත උපජීවී කියන පිරිස ටිකක් වාසනාවන්තයි. ඇයි? පින් ගන්න හරි පුළුවන්. අනික් පෙරේතයන් පින් ගන්නවත් බෑ. ඒකනේ මේ ඇත්ත බලාගෙන ඉන්නවා මේ ජීවත් වෙලා ඉන්න ඥාතීන් මට පින් කරලා පින් අනුමෝදන් කරයිද කියලා. ඉතින් එහෙම පින් අනුමෝදන් කිරීමකදී මේ ඇත්ත පින් අනුමෝදන් වෙනවා. නැත්නම් හිතන්නකෝ අපි හිතමුකෝ ගිය භවයේත් මිනිස්සෙක් මිය පරලෝ යනවා. උපදිනවා. කවුරු හැටියටද උපදින්නේ? මිනිස්සෙක් හැටියටම උපදිනවා. පෙර භවයේ මිනිස්සෙක් හැටියට ඉඳලා මිය පරලෝ ගිහිල්ලා මේ භවයේ මිනිස්සෙක් හැටියට උපදිනකොට මව් කුසේ මාස 9ක් ඉන්නවා. එතකොට මිය පරලොව ගිහිල්ලා අවුරුද්දේ පින්කම කරනකොට මේ දරුවට මාස 3යි. හරි නේද? මේ ඔය අන්තරා භවය කියන සංකල්පෙ එහෙම අපි පොඩ්ඩක් බැහැර කරමු. ඒක ජපන් මහායාන සම්ප්‍රදාය තුල තමයි තියෙන්නේ. මැරිලා මේ 7 දවසක් කැරකි ඉන්නවා. හොඳ තැනක් බලනවා. කරපු පින් කුසල් දේවල් මෙනෙහි කරනවා. පැහැදිලි බුදුදහම කියන්නේ පිරිසිදු බුදුදහමේ සඳහන් වෙනවා. කූඩැල්ලෙක් තැනක් අල්ලගන්නේ තව තැනක් අතාරින්නේ අන්නේ වගේ කෙටි කාලයක් තුල භවයක් ලබා ගන්නවා කියලා. මේක සාමාන්‍යයෙන් මේක විවාදයට තුඩු දීලා තියෙන මාතෘකාවක්. අපි ඒක බැහැර කරමුකෝ. අපි හිතමු හරි. මිය පරලෝකියා ඉපදුනා අවුරුද්දක් යනකොට මෙහි මාස 3යි. දැන් ගිය භවයේ ඥාතීන් අවුරුද්දේ පින්කම කරනවා. මේ 3 මාසේ දරුවා දිලිසෙන්න ගන්නෙවත් උඩ යන්නෙවත් බැබලෙන්නෙවත් මුකුත් නැහනේ. ඒ පිනේ දරුවට වැඩක් නැහැ. මනුස්ස ලෝකෙක ඉන්නේ ගන්න බෑ. දිව්‍ය ලෝකෙක, මනුස්ස ලෝකෙක, තිරිසන් ලෝකෙක වගේ තැනක ප්‍රතිසන්දිය ලැබලා හිටියොත් මේ පින් ඕනෙත් නෑ. යා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අපිට පින් දෙන්නත් බෑ. හැබැයි පින අපතේ යන්නේ. පින අපතේ යන්නේ අපේ සුවේ පිණිස, අපේ අවශ්‍යතාවයේ පිණිස හේතු වෙනවා. ඒක සසරේ අපිට හේතුවක් බවට පත් වෙනවා. පින එහෙම අපතේ යන්නේ නැහැ. මිය පරලෝ ගියපු හැම කෙනෙක්ම පින් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. පින් දෙන්න පුළුවන්කමකුත් නැහැ. දැන් සුරතල් සතෙක් කියලා කියන්නකෝ. දැන් එයාගේ ගෙදර ගේන්න කලින් ඉතින් නමක් දානවා ඉන්ටර්නෙට් එකෙන් බලලා හරි මොනවා හරි. ඉතින් ඔය නම ඉතින් පාවිච්චි කරගන්නේ බෙහෙත් ටික ගේන්න යන්නයි අර පොතටයි නැත්නම් එයත් සුදු මහත්තයා චූටි මැණිකේ පොඩි බබා එහෙමනේ නේද? කොච්චර කලු වුණත් සුදු මහත්තයානේ. සංසාරේ මොකක් හරි බැඳීමකට නේ ඔය එන්නවත් ඇත්තේ නේද? සංසාරේ මොනවා හරි පුරුද්දකට බැඳීමකට වෙන්නේ නැති අපි ළඟටම එන්නේ. ඒක අපිට බුදු කෙනෙක් හිටියනම් ඔන්න කර්ම විශ්ය කියන්නේ. තමයි මේ බල්ලා ඇවිල්ලා තියෙන්නේ. පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ මේ අද කීයක විතරක් නෙමේ ආත්ම ගානක් කොහොම එනවා මේ සංසාරේ මෙහෙම ඥාතියෙක් කියලා. එතකොට එයා මිය පරලොව ගියාට පස්සේ
අපේ එක පැත්තකින් කෘතගුණ දැක්වීමක්, අනිත් පැත්තෙන් අපේ හිත හදා ගැනීමක්, තව පැත්තකින් නචසෝන අඤ්ඤෝ මමත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයිනේ උපදින්නේ. මරුණට පස්සේ උපදින්නේ මම නෙමෙයි. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. එහෙව් උපදින ඒ සොරතලාගේ භවගාමී ජීවිතයට පින් අවශ්‍ය නම් ඒ පින් අනුමෝදන් වෙන්නත් පුළුවන්. මොකද එයා බල්ලෙක්ම වෙලා අපි හිතමුකෝ සොනකෙක් කියලා. එයා එහෙම වෙලාම උපදින්නේ නැහැ. අපිට හිතන්න බෑනේ කොහොමද උපදින්නේ කියලා නේද? එහෙම වෙලාම වෙන්න බෑ. අර නාලාගිරි හස්තිරාජයා පුංචි ගූඹියෙක්නේ. නාලාගිරි හස්තිරාජයා බවට පත් වෙලා ඉපදුනේ. එහෙම වෙනවා. සසර මේ විදිහට අපි චක්‍රයක ගමන් කරන්නේ මිනිසුන් සතුන් හැටියට එක එක තාලෙට. එහෙමයි අපේ හැමතුරනේ. මේ තරම් ධර්මයේ දේශනා කරන රටක මේ තරම් ධර්මයේ ශ්‍රවණය කරන රටකත් අපිට හිත්පිට කම්පා කරන අපරාධ බොහෝ වෙලාවට වාර්තා වෙනවා. ආසන්න වශයෙන්ම අපේ හාමුදුරුවනේ අපිට පහුගිය සති කිහිපයේදීම වාර්තා වුණා දැරිවියන් අපයෝජනයට ලක්වුණු සිද්ධීන් කිහිපයක්. මෙහි කනගාටුදායකතම කරුණ බවට පත්වෙන්නේ දැරිවියන් Tamanගේම පියාතින් කෙලසීමට ලක්වීමේ සිදුවීමුත් අපිට වාර්තා වුණා. ඇයි අපේ හාමුදුරනේ මේ තරම් සමාජයේ පරිහානියට ලක් වෙලා තියෙන්නේ? Tamanගේ පියාතින් දියණියන් අපයෝජනයට ලක්වීම හෝ Tamanගේ ඥාතීන් අතින් අපයෝජනයට ලක්වීම වගේ සිදුවීම් වලට දැරිවියන්ට දරුවන්ට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ ඇයි අපේ හාමුදුරනේ? ඊටම වැදගත් ප්‍රශ්නයක් පුතේ. මේකේ පැති කිහිපයක් තියෙනවා අපිට බලන්න. ඒ තමයි අපි මේ ජීවත් වෙන්නේ විපරීත කාලෙක. විපරීත කාලය කියලා කියන්නේ අබුද්දස්ස කාලෙට මෙහා තියෙන කාලය. අබුද්ධෝත්පාද කාලය කියන්නේ බුදුන් වහන්සේ නමකගේ කොටින්ම කියනවා නම් බුද්ධ ශාසනයක් නැති කාලේ. පන්සල් නැහැ, හාමුදුරුවරු නැහැ, හොඳ නරක කියන එක දන්නේ නැහැ. ලබුත්තිත්තයි රාලේ කියනවනේ නේද අබුද්දස්ස කාලෙට. ඒ වගේ ඉතාමත්ම නරක කාලවකවානුවක් තමයි අබුද්දස්ස කාලයක් කියන්නේ. අබුද්දස්ස කාලයකට මෙහායින් තියෙන කාලය අපි කියනවා විපරීත කාලේ. මේක හඳුන්වලා තියෙනව කොහොමද දන්නවද? පියාට තම දියණිය හඳුනා ගන්න බැරි කාලය. මවට තම පුතාව හඳුනා ගන්න බැරි කාලය. සහෝදරයට සහෝදරිය නොපෙනෙන කාලේ. මෙන්න මෙහෙම කාලෙක අපි ඉන්නේ. මේ විනාශය නවත්තන්න බෑ. මේ විනාශය නවත්තන්න බැරි වුණාට මේ විනාශය පාලනය කරන්න පුළුවන්. අපි මේක විනාශ වෙනවා කිය විනාශයට ඇරලා ඉඳලා හරියන්නේ. එකක් තමයි මෙහෙම සංසිද්ධියක් වුණාම දැන් මේ දේවල් යුරෝපානු රටවල් වල සාමාන්‍ය දේවල්. හැබැයි අපේ රටවල් වල විශේෂයෙන් අපි වග කියන්න ඕනේ සමාජ මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන්ම මේ ලෝකේ පාලනය කරන සම්පූර්ණයෙන්ම මාධ්‍ය තුලින් එහි මේ ඊටාම වැදගත් ප්‍රවෘත්තියක් හැටියට දරුවගේ රූපෙත් දාලා නමක් දාලා ගමක් දාලා ඔක්කොම එළියට දෙනවා මෙහෙමයි කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මේක සරල දෙයක්, සාමාන්‍ය දෙයක්. එතකොට මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙනවනේ පුතේ. ගින්දර පාවිච්චි කරලා උයන් කන හින්දවත්, රෙදි අඳින හින්දවත් නෙමෙයිනේ සත්තුයි මිනිස්සුයි වෙනස් වෙන්න ඕනේ. සත්තුන්ට අපි කියන තිරිසනා කියලා. තිරිසන් ගතිගුණ සත්තුන්ට උරුමයි. හැබැයි අද වෙනකොට සත්තු මනුස්ස ගතිගුණ ඉක්මවා ගියපු විදිහට සත්තු කටයුතු කරනකොට මිනිස්සු වෙච්ච අපි මොකද කරන්නේ? තිරිසන් සතෙකුටවත් ගැළපෙන්නේ නැති වැඩ තමයි මනුස්ස වෙච්ච අපි අතින් සිදුවෙන්නේ. එනිසා මේක පාලනය කරගන්න මනසං උස්සතීති මනුස්සෝ මනුස්සය වෙච්චාම මේ මිනිස්සු දැනගන්න ඕනේ. බුදුහාඳුරු බොහොම ලස්සන සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. හත්පාද කියලා. අතපය උපමා කරලා. අපි අත දික් කරන්නේ මොනවා හරි දෙන්න කලින් කල්පනා කරන්න මම මොනවද මේ දෙන්නේ? මොකටද දෙන්නේ? ඔය පුංචි දරුවෝ රවට්ට ගන්නවනේ මොන හරි දීලා නේද? මොනවද මම මේ දෙන්නේ? මොකටද මම මේ දෙන්නේ? තප්පරයක් කල්පනා කරන්න. අත හකුලන්නේ මොනවා හරි ගන්න. මොනවද මම මේ ගන්නෙ? කව හරි ඇදලා ගන්නවද මම මේ අතින් අල්ලලා? මේ දෙපා පාවිච්චි කරන්නේ කොහේ හරි යන්න කලින් කල්පනා කරන්න. කොහෙද මම මේ යන්නේ? අපරාධයක් කරන්න නම් යන්නේ. නතර වෙන්න. මේ දෙපා නවත්ත ගන්න.
ඇස් දෙක පාවිච්චි කරනකොට කන් දෙක පාවිච්චි කරනකොට කට පාවිච්චි කරනකොට පොඩ්ඩක් හිතලා බලන්න. මොකද්ද මම මේ ඉන්ද්‍රියන් වලින් කරන්නේ කියලා. අන්න එතකොට මේක නවත්ත ගන්න පුළුවන්. විපරීත කාලයක ජීවත් වුණාට ජීවත් වෙන්නේ මිනිස්සෙක් කියන එක මතක තියාගත්තොත් බොහෝම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ලස්සන පරිසරයක් හදන්න තමන්ගේ දායකත්වය දක්වන්න පුළුවන්. අවසරයි අපේ හාමුදුරුවනේ. අපිට එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන සිද්ධියක් ඇසුරෙන බොහන්සේකින් මීළඟට මට ගැටලුවක් විමසන්නට හිතුණා. මගතොටේදී අපිට යාචකයින් මුණ ගැහෙනවා. ඔවුන්ගෙන් සමහර කෙනෙක් වංචාකාරී පුද්ගලයන් කියලා අපි හොඳින්ම දන්නවා. හැබැයි අපි ඔවුන්ට මුදල් හදන් ලබා දෙනවා. මේ මුදල් අපි ලබා දෙන්නේ ඊටමත් පින්සිතින් අපේ හිතේ තියෙන ආශාවන් මේ සියලු දේවල් අත්හැරලා. හැබැයි අපේ හාමුදුරුවනේ එතනදී අපේ හිතට ආවොත් මොහු කරන්නේ වංචාවක් කියන සිතුවිල්ල. අපි අර කරන පුණ්‍ය කර්මයේ යම්කිසි ආනිශංස හීනවීමක් සිද්ධ වෙනවද? අනිවාර්යයෙන්ම මේ දෙයක් සිද්ධ වෙනවා. සෙන් බෞද්ධ කතාවක් තියෙනවා. පන්සලක් තිබුණා. පන්සලේ නායක හාමුදුරුවෝයි තව පොඩි හාමුදුරුවෝ කීප නමකුයි වැඩ හිටියා. දවසක් දා මේ පන්සලේ නායක හාමුදුරන්ගේ කුටියට වැහි වෙලාවක ගෝනුස්සෙක් ඇවිල්ලා. ඉතින් මේ නායක හාමුදුරුවෝ මොකද කරන්නේ? ගෝනුස්සව අතින් අරගෙන ගිහිල්ලා එළියෙන් අතින් අරන් යනකොට ගෝනුස්ස නායක හාමුදුරන්ගේ අත දෂ්ට කරනවා. ටික වෙලාවකින් බලනකොට ගෝනුස්ස ආයත් කාමරේ. ආපහු පාරක් හාමුදුරුවෝ ගෝනුස්ස වරගෙන එළියට ගිහින් දානවා. අනේ එවලෙත් අත දෂ්ට කරනවා. ටික වෙලාවකින් බලනකොට ආයත් කාමරේ. මේ විදිහට 5 වතාවක් ගෝනුස්සව ගිහින් දැම්මා. 5 වතාවෙම නායක හාමුදුරන්ගේ අත මේ ගෝනුස්ස දෂ්ට කළා. එතන හිටපු එක්කෙනෙක් කිව්වා නායක හාමුදුරනේ ඔය වැඩේ කරන්න බෑනේ. මොකද හැම වෙලේම කරන්න බෑනේ. කොට මොකක් හරි පිළියමක් කරන්න. නායක හාමුදුර මොකද්ද කිව්වේ? හපන එක උගේ වැඩක්, ගිහින් දාන එක මගේ වැඩක් කිව්වා. දෙන එක අපේ වැඩක්. ඒ දෙන දේ අරන් ගිහිල්ලා මොනවා හරි කරගන්න එක යාළුවා. ඊළඟට තමයි මේ යාචකයෝ ගැන සඳහන් කරනකොට මේ බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව යාචකයෝ ගැන බොහොම ලස්සනට දේශනා කරලා තියෙනවා. යාචකයෝ වර්ග ඉන්නවා. සමහරු ඉන්නවා මොනවා හරි ශිල්පයක් පෙන්නලා ඉල්ලන ඉන්න, සමහරු අනුකම්පා වෙන, සමහරු තුවාල පෙන්නලා ඉල්ලනවා. ඔය වගේ යාචකයෝ ඉන්නවා. සමහරු බැනලා ඉල්ලනවා, සමහරු දුන්නට පස්සේ බයිනවා, සමහරු දෙන්න කලිනුත් බයිනවා. ඔන්න ඔය වගේ යාචකයෝ ඉන්නවා. කාට උනත් කමක් නැහැ. ඔය දානය ගැන කියනකොට තියෙන මෙහෙම කාරණා 3ක්. දානය කියන්නේ දීමනාවක් නේද? දෙන්නේ මොනවද? දෙන්නේ කාටද? මෙහෙම එකක් තියෙනවා. ඊළඟට දෙන්න අපි හොයාගන්නේ කොහොමද? දෙන්න ඉස්සලා හොයාගන්න මේක ධාර්මික වෙන්න ඕනේ. ඊළඟට දෙන දේ ධාර්මික වෙන්න ඕනේ. දෙන කෙනත් ධාර්මික වුණොත් තිරිසන් සතෙකුට කැම වේලක් දීම තුල එක දිගට භවසියයක් සැපවත් භවයන් වල උපදින්න එක හේතුවක් වෙනවා. ඒට චුට්ටක් කොහම ඊළඟට තියෙනවා මිත්‍යා දෘෂ්ටික දුස්සීලයකට දෙන දානේ, මිත්‍යා දෘෂ්ටික සීලවන්තයෙකුට දෙන දානේ ආනිසංස, ඊළඟට සම්‍යක් දෘෂ්ටික දුස්සීලයකට දෙන දානේ ආනිසංස, සම්‍යක් දෘෂ්ටික සීලවන්තයෙකුට දෙන ආනිසංස ওই විදිහට බෙදිලා යනවා. ඒ තුල අපිට මොනවා හරි ආනිසංසයක් ලැබෙයි. තමන්ගේ හිත තමයි ඒකට වැදගත් වෙන්නේ. හැබැයි කිසිම කෙනෙකුට අපේ දෙයක් බලහත්කාරයෙන් ගන්න බෑ. අපි කැමැත්තෙන් දෙනවා නම් විතරයි. ඒ දෙනකොට තීරණය කරන්න කාටද මම දෙන්නේ කියලා. එතකොට හිත තැවෙන්නේ නැහැ. නැත්තම් ඒ දීමනාව පොඩක් හීන වෙනවා. ආනිසංස ඇත්ත තමයි කතාව. අපේ හාමුදුරනේ අද ඔබ වහන්සේ මේ වැඩසටහනට වැඩම කිරීම ඒ හරහා ඔබ වහන්සේ අපූර්ව ධර්ම දානයක් දුන්නේ අපේ හාමුදුරනේ. අපි මේ ඉගෙන ගත්ත දේවල් ඒ නිසා අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන් මේ අපිට දැනුණා වගේම අපේ ප්‍රේක්ෂක හිතවතුන්ටත් අපේ හාමුදුරුවෝ මේ කියා දීපු කාරණා ඉතා හොඳින් අවබෝධ වෙන්නට ඇති කියලා. ඒ වෙනුවෙන් අපි අපේ හාමුදුරන්ට පින් දෙනවා. අපේ හාමුදුරනේ පොහොය දවස ආරම්භයේදී උදෑසනින්ම මේ වගේ ධර්ම කරුණු ටිකක් හිතට ගන්න පුළුවන් නම් අපි ජීවත් වෙන මේ අපේ ජීවිතයේ එදිනෙදා ජීවිතේ අපි කරන කියන දෑවල අඩංගු වෙන ධර්මය මොකක්ද කියලා අපිට මෙහෙම පැහැදිලි කරගන්නට පුළුවන් නම් ඊළඟ පොය වෙද්දී අපිට කොයිතරම් අපේ ජීවිතේ වෙනස් කරගෙන තියාගන්නට පුළුවන්ද? ඒ නිසා ඔබ හැමදෙනාම නිවසේ සිට සාදුකාර දෙනවා ඇති අපේ හාමුදුරන්ට. හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම විහාරවාසී පූජ්‍යපාද මැදිරිගිරියේ අපේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේට යලි යලිත් අපි පින් දෙමින්
සමුගන්නටයි සූදානම් වන්නේ තරුණ සිතට බොදු සිසිල වැඩසටහනින් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.